ධර්මානුශාසනාව. අද ධර්මදේශනාව සඳහා වැඩම කරමින් ධර්මාසනයේ වැඩ සිටින්නේ අනුරාධපුර ගල්කඩවල පාර කටුකෙලියාව ශ්‍රී බුද්ධරක්කිත භික්ෂු පුහුණු ධර්මායතනය සහ පිළියන්දල ස්වාරපොළ ගඟබඩ පාර පොල්හේන වත්ත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සියඹලා පිටියේ බුද්ධරක්කිත තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් දෙවුලපිටිය වෙළඟාන අංක 4 නිවසේ සමන්තිකා විජේතිලක මහත්මිය, කුරුණෑගල ඉලුප්පු ගෙදර පාර තිලකා දිසානායක මහත්මිය, කඩවත කිරිල්ලවල W.A. මාලනී හේමලතා මහත්මිය, අම්බලන්ගොඩ ජී චන්ද්‍රිකා මහත්මිය සහ සුනිල්ද සිල්වා මහතා, රත්මලාන සිරිමල් උයන ආචාර්ය නීලා ගුණසේකර මහත්මිය සහ හියුබර්ට් ගුණසේකර මහතා ඇතුළු දූ දරුවන්, කළුතර දකුණ බෝම්බුවල ටී බුද්ධිනී චන්ද්‍රලතා මහත්මිය, දෙල්ගොඩ මීගහවත්ත පදිංචි හර්ෂණ ඩයස් මහතා සහ නදීසා ඥානරත්න මහත්මිය, පන්නිපිටිය මා ඉඹුල්ගොඩ හිංකෙන්ද මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්. සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයාණන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට. දම්බලක්වන් දෘෂ්ටියෙන් බැඳුනා වූ මේ සසර, ඒ අදම් සිද බිඳ දමා සසර ජයගන්නේ කෙසේදැයි පහදා දෙන්නට. සංයුත්ත නිකායේ ගල්දූලබද්ද සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර අපි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං තීති සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවයෙහි ආගමික අංශය මගින් දිනපතා මේ පිංගතුන්ගේ දායකත්වයේ මත පවත්වනු ලබන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණී කිරීමටයි පිංගතුන් සූදානම් වී සිටින්නේ. ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් දේශනා කර වදාළ ධර්මයේ බිඳක් ශ්‍රවණය කරන්නට ලැබෙන අපි තාම වාසනාවන්ත පිරිසක්. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන මෙවැනි බුද්ධෝත්පාද කාලයක ශ්‍රී මුක බුද්ධ වචනය අපි ශ්‍රවණය කිරීමෙන් ඊට අනුව නුවණින් කල්පනා කිරීමෙන් අපි සියලු දෙනෙකුටම මේ ජාති ආදී දුකින් මිදී ලැබෙන ඒ නිර්වාණ අවබෝධය සාත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා අපි හොඳ එකඟතාවයකින් යුක්තව නුවණින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු. අද පවත්වනු ලබන ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ පුප්ප වග්ගේ ගද්දුල බද්ධ සූත්‍රයයි. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී භික්ෂුන් වහන්සේලා ආරම්භයා මේ සූත්‍ර ධර්මය දේශනා කර වදාලා. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මහණෙනි මේ සසර අනවරාග්‍රය. ඒ කියන්නේ කෙලවර නො වූ අග ඇතියේය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිද්‍යාව නීවරණය කොට ඇති, තණ්හාව සංයෝජනය කොට ඇති, භවයෙන් භවයට සැරිසරන, සන්ධාවනය කරන, චුති ප්‍රතිසන්දි විසින් සැරිසරන සත්‍යයාගේ මුල් කෙලවරක් නොපෙනෙන බවයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. අවිද්‍යා නීවරණී කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දැකීමට නොදී ආවරණය කරන වසා සිටින මුලාවයි. තණ්හා
සංයෝජනය කියන්නේ සසර බැඳ තබන ඇලීමටයි. සංසාරය කියන වචනේ අර්ථය අපට පැහැදිලි කරලා තියෙනවා. කන්දහා නංච පටිපාටි ධාතු ආයතනානච අබ්බොච්චින්නං වත්තමානං සංසාරෝති පවුච්චති. වේදනා කියන විඳීම, සංඥාව කියන හැඳිනීම, සංඛාරය සැකසීම, රාශිවීම, විඥානයේ දැනගැනීම යන මේ ස්කන්ධත් පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු හතරත් ඇස කන දිව නාසය ශරීරය මනස යන ආධ්‍යාත්මික ආයතනත් එකිනෙකට ප්‍රත්‍යව එකිනෙකට උපකාරයෙන් නොසින්දෙනසේ පවත්නා පිළිවෙලයි මේ සංසාරය කියලා කියන්නේ. අපි තවත් පැහැදිලි කරගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය තණ්හාවෙන් දැඩිව අල්ලා ගැනීමෙන් උපාදානෙන් නිරතුරුවම කර්ම රැස් වෙනවා. ඒකට කියන්නේ උපාදාන පච්චා භවෝ කියලා. මේ නැවත උපතකට හේතු වෙන්නේ මේ භව ගතියයි. යම් තැනක මේ ජීවිතය අත්හැරෙනකොට භව ගතිය ප්‍රත්‍ය කරගෙන හේතුවක් කරගෙන ජාතිය නොහොත් උපත වෙනවා. භව පච්චා ජාති කියලා පැහැදිලිව වදාරලා තියෙන්නේ ඒ බවයි. මේ ජාතියට කියන තවත් නමක් ඒ උප්පත්ති භවය. මේ ජාතිය වූ උපත නිසාම ජරාව කියන දිරීමට, ව්‍යාධිය කියන ලෙඩ රෝගවලට, ශෝකේ මරණයන්ට බඳුන් වෙනවා, විපාක විඳින්න වෙනවා. එහෙම වෙන්නේ එහි ඇති හැටිය යතහා ස්වභාවය නුවණින් නොදක්නාකම නිසාමයි. ඉතින් උපන් සත්‍යය නැවත නැවතත් තණ්හා උපාදානින් හිතනවා, කියනවා, කරනවා. ඒ නිසා හිතීම, කීම, කිරීම කියන ක්‍රියාවල් එතන නැති වුණාට අර උපාදාන වෙච්ච හේතුවෙන් කර්ම භවයේ නැවත නැවතත් ඇති කරවනවා, නැවත නැවතත් උපතකට හේතු ඇති කරවනවා. මේ නිසා අවිද්‍යා නීවරණය තණ්හා සංයෝජනය ප්‍රත්‍ය කරගෙන මේ සිදුවෙන සිදුවීම සංසාරයයි. ලෞකික ලෝකයා නිතරම කතා කරන්නේ, අදහස් කරන්නේ සත්වයෙක් ස්ථීරව ඉන්නවායි කියන මතේ ඉඳගෙන. බොහෝ විට කතා කරනවානේ මේ සත්‍යයා මෙලවින් පරලොවට යනවා, පරලොවින් මෙලවට එනවා කියලා. එහෙම ලෝක විවාහාරයේ කතා කළාට ඒක තමයි සම්මත ලෝක විවාහාරය.
නමුත් මේ සම්මත ලෝක විවාහාරයෙහි පරමාර්ථ ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළේ පටිච්ච සමුප්පාදයට එකතුව ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්මතාවයට එකතුව හේතුවත් ඵලයත් එහි නිරෝධයත් බවයි. එහෙම අපි තෝරා ගන්නකොට යමෙක් කර්ම කරනවා නම් ඔහුම විපාක විඳී යන සාස්වත දෘෂ්ටියටපත් වෙන්නේ නැහැ. කර්ම කරන කෙනෙක්මයි මේ විපාක විඳින්නේ කියලා පිළිගන්නකොට එතන සාස්වත මතේ හැංගිලා තියෙනවා. කෙනෙක් ඉන්නවා ස්ථීරව කියන එක. එහෙම නැත්නම් අනිකෙක් කර්ම කෙරෙහි අනිකෙක් විපාක විඳී. එහෙම කතා කළොත් පිළිගත්තොත් උච්ඡේද දෘෂ්ටියකටපත් වෙනවා. මේ දෘෂ්ටි දෙකටම පත් නොවි හේතු ප්‍රත්‍යයෙන් ඵල ඇති වෙනවා. ඇති වෙන ඵලයන් නොපවතින බව නොදක්නා අවිද්‍යා තෘෂ්ණා නිසා නැවත නැවතත් හේතුඵල වෙන බව මැදුම් පිළිවෙතක් භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ නිසා තමයි අවිද්‍යාවෙහි නිරවශේෂ නිරෝධයෙන් සසර පැවැත්ම නොවන බව වදාළේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මනුස්සයා, දෙවියා, බ්‍රහ්මයා, ප්‍රේතයා, තිරිසන් සතා කියලා එක කොටසකින් අනිත් කොටස වෙන් කරගන්න හඳුනාගන්න සම්මත විවාහාරේ නමක් කතා කරනවා. නමුත් පොදුවේ යෙදෙන විවාහාරේ තමයි වචනේ තමයි පංචස්කන්ධයක් කියන එක. මේ පංචස්කන්ධය රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා කොටස් 5කින් යුක්ත වෙනවා. අපි අපට තේරෙන තැන ඉඳලා අපි තෝරාගන්න බලමු මේ සත්‍යය කියන විවාහාරෙහි පරමාර්ථ අදහසට එනකොට පංචස්කන්ධය, පංචස්කන්ධෙහි වෙන මේ කොටස් 5 එකින් එක රූපස්කන්ධය. රූපස්කන්ධය කියලා පනවන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූත හා සතර මහා භූතීන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දෙයට. එතකොට මේ සතර මහා භූත හා සතර මහා භූතයන් නිසා හටගත් දේ අපි ලෝක සම්මතේ නම් කතා කරන්නේ ගෙයක්, ගහක්, ශරීරය, වස්ත්‍රයක්. මේ නම් කතා කරන්නේ සතර මහා භූත, හතර මහා භූතින්ගෙන් හටගත් දේවලට. ඒ සතර මහා භූත නිසා සහ සතර මහා භූතින්ගෙන් හටගත් රාශි වෙන දේවල් හටගන්නවා වගේම බිඳීමටපත් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. අපිට මෙතන හිතන්න තැනක් තියෙනවා. ලෞකික ලෝකයා රූප කියන වචනේ කතා කරන්නේ තියෙන දෙයකට. ධර්මෙහි රූප කියන වචනේ කතා කරන්නේ සතර මහා භූත සතර මහා භූතයෙන් හටගත් දේ නැසීම පැහැදිලි කරන්න. හරියට පෙන පිඬක පෙන බුබුලු ඇති වෙලා නැති වෙලා යනවා වාගේ.
පෙන පිඬ කියලා නමක් කතා කළාට පෙන පිඬට අයිති තැන පෙන්වන්න බෑ. ඇයි ඇති වෙන පෙන බුබුලු නැති වෙනවා. නැවත නැවත හේතු යෙදෙනකොට පෙන බුබුලු හැදෙනවා. ඒ හැදුණත් නැති වෙනවා. මේ වාගේ මේ සතර මහා භූතින්ගෙන් හටගත්ත දේත් ඇති වෙන්න නැති වෙනවා. ඒ ආරම්භයා නමක් පනවනවා විනා ස්ථිරත්වයක් කියන්න නෙමෙයි මේ නම් පනවන්නේ. නමට අයිති දෙයක් නතර වෙලා නැති නිසා. දැන් ඔය රූප කියන වචනේ 11 ආකාරයකට භාග්‍යතුන් වහන්සේ බෙදලා වදාරලා තියෙනවා. අතීත රූපය. අතීත රූපේ කියලා අපි පනව ගන්නකොට අපට පැහැදිලි වෙන්න ඕනේ ඇති වෙලා නිරුද්ධ වූ ස්වභාවයක් අරඹයයි මේ අතීත රූපේ කියලා හිතින් පනවන්නේ. අනාගත රූපය. අනාගත රූපය අපි පැනෙව්වට නූපන් දෙයක්. නමුත් අපිට පනවන්න පුළුවන් හිතෙන් අනාගතය කියලා. ඒ වගේම වර්තමානයේ කියලා පනවන්න පුළුවන් හිතෙන් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකට. ඒ සතර මහා භූත බවවත් ඒවා හටගෙන නිරුද්ධ වෙන බවවත් ඒ දේවල් දන්නේ නැහෙනි. ඒ දැනගන්නේ ඒ ආරම්භයා පහළ වෙන සිතුවිලි හා හිත හරහායි. ඒ සිතුවිලි හා හිත හරහා පහළ වෙන්න ඇස කන දිව නාසය ශරීරයේ මනස කියන 6 ආයතනයෝ හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා අතීත රූපය අනාගත රූපය වර්තමාන රූපය. අපි දැන් උදාහරණයක් වශයෙන් හිතුවොත් අතීතේ හිටපු මම එහෙම පැනෙව්වට ඒ අවස්ථාව නැතිලා නැහැ. අනාගතේ මම නූපන් දෙයක්. වර්තමාන මම මේ ඇතිව නැති වෙන අවස්ථාවක් අරඹයයි හිතින් පැනෙවෙන්නේ. ඕලාරික රූප රළු හීන දුර ළඟ මේ විදිහට නම් පනවන්න පුළුවන්. එහෙම පනවා ගන්න එකට අයිති තැන අනිත්‍යයි. මේ අදහස් එකතු කරලා මේ රූපස්කන්ධය කියන අවස්ථාව තේරුම් ගන්න. ඊළඟට මේ ආයතනයන් දෙස අපි නුවණ යෙදුවොත් මේ 6 ආයතනීය සැකසුනේ කර්ම ප්‍රත්‍යයෙන්. කර්ම හේතුවක් මුල් වෙලයි. භාග්‍යවතුන් වහන්සේ කම්ම සූත්‍රයේ වදාලා චක්කුම් භික්ඛවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බං. මහණෙනි ඇස ප්‍රත්‍ය විසින් එක්ව කරන ලද චේතනා විසින් පිළියෙල කරන ලද වේදනාවට වස්තුයයි දැක්ක යුතු පැරණි කර්මයකි. මේ විදිහටම 6 ආයතනය ගැනම වදාරලා තියෙනවා. ඒ නිසා ප්‍රතිසන්දේක්ෂණෙහි ඒ මෞපියන්ගේ ප්‍රත්‍යවීමත් භවගති වූ කර්ම ප්‍රත්‍යත් වස්තු රූපේහි පිහිටීමත්. මෙතන මේ වස්තු රූපේ කියලා කියන්නේ ඕලාරික තැනකට නෙමෙයි රළු තැනකට නෙමෙයි ඊතා සියුම් ශක්ති විශේෂයක් ආරම්භ වුණා. ඒ
වස්තු රූපේ ප්‍රත්‍ය කරගෙන වේදනා සංඥා සංඛාර විඥාන යන සිතුවිලි දැන හිතත් ඒ වස්තු රූපේ සමගම ඔවුනොවුන්ට ප්‍රත්‍යව එකවර හටගන්නා බවයි සහජාත ප්‍රත්‍ය කියලා දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ ධර්මතා අන්‍යෝන්‍ය ඔවුනොවුන්ට ප්‍රත්‍ය වෙනවා. එහෙමයි මේ ආරම්භ වුණේ. කන්දානම් පාතුභාවෝ ස්කන්ධයාගේ පහළවීමත් ආයතනානම් පටිලාභෝ ඇස කන දිව නාසය ශරීරයේ මනස යන මේ ආයතනයාගේ ලැබීමත් තමයි මේ ජාතිය කියලා කියන්නේ. ඉතින් මව් කුසේදී ඒ සුදුසු ඍතුවත් මව් ගන්නා වූ කන බොන ආහාරයත් හේතු කරගෙන ආස්වාස වාතයත් උපකාර කරගෙන දිර දිරා යන රූපාංශු වෙනුවට වැඩිපුර රූපාංශු හැදුනා. ඒ පැවැත්මට ආයු ශක්තිය ජීවිත ඉන්ද්‍රිය උපකාර වුණා. මවගේ සම්බන්ධය අත්හැරුණට පස්සේ මේ මොහොත දක්වාම ප්‍රස්වාස වෙනකොට මේ ආස්වාස ඕන වෙලත් වෙනවා. වැය වෙන ආහාර සපයනවා. දිර දිරා යන කොටස සුද්ධ පවිත්‍ර කරනවා. ආරම්භක ආයු ශක්තිය තවත් පැවතෙනකම නිසා ක්‍රියාත්මක වෙන නිසා අර නැසෙමින් ඇතිවෙමින් නැසෙමින් ඇතිවෙමින් මේ ආයතනයෝ ක්‍රියාත්මක වෙන බව අපට පැහැදිලි කරගන්නට පුළුවන්. මේ ඇසාදී මේ ආයතනයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ගෝචර වස්තු හමු වෙනකොට තමයි අර මුලින් පැහැදිලි කරපු විදිහට රූපස්කන්ධය විඳීම කියන වේදනාව සංඥාව කියන හැඳිනීම මේ වේදනා සංඥාවන්ගේ සැකසීම සංස්කරණය සංඛාරය විඥානය කියන දැන ගැනීමකට බඳුන්වීම කියන මේ පංචස්කන්ධය ඇති වෙන්නේ. මේ පංචස්කන්ධ ඇහැ නිසා, කන නිසා, දිව නිසා, නාසය නිසා, කය නිසා, මනස නිසා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි එක ඉන්ද්‍රියක් ක්‍රියා කරන අවස්ථාවට අනිත් ඉන්ද්‍රිය පහ ක්‍රියා කරන්නේ නැහැ. ඒ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය අත්හැරනකොට අනිත් ඉන්ද්‍රිය ක්‍රියා කරනවා. ඒ නිසා නිරතුරුවම මේ ස්කන්ධයාගේ පහළවීම නිරුද්ධ වීම වෙනවා. නැවත නැවතත් හේතු ප්‍රත්‍යයෙන් මේ ආකාරයට ස්කන්ධ පහළ වෙනවා. අපි එක කොටසක් බැලුවොත් දැන් ඇහැ ගැන අපි පැහැදිලි කළා. මුල පටන්ම හේතු ප්‍රත්‍යයෙන් අටගත්තා වූ මේ චක්කු ප්‍රසාදය මේ මොහොත දක්වාම ආහාර ප්‍රත්‍යයෙන් පැවතෙනවා කියලා. කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තා වූ ඇහැ ආහාර ඍතුයෙන් පැවතෙනවා. ඒ නිසා තමයි ලබා දෙන ආහාරය අන් පරිද්දකට පත් වෙලා ලේ ධාතුවක් බවට පත් වෙනකොට ලේ ධාතුව මේ ආස්වාස වාතයත් එක්ක සංයෝග වෙලා හදවතට වැටිලා හදවත පුරා පැතිරෙනකොට මුළු ශරීරේ පුරා උණුසුම ලැබෙනවා. මේ සීතල වෙන ශරීරයට මේ උණුසුම ලැබෙනකොට උණුසුම වළක්වලා ක්‍රියාකාරී භාවය ඇති වෙනවා, ප්‍රසාදය ඇති වෙනවා. මේකට ජීවිත ඉන්ද්‍රිය උපකාර වෙලා තියෙනවා, ආයු ශක්තිය. ඒ නිසා මේ චක්කු ප්‍රසාදය ඇතිව නැති වෙන ධර්මයක්. මේ ආස්වාස ප්‍රස්වාසය ගැන
මොහොතක් හිතුවත් මේ චක්කු ප්‍රසාදය ඇතිව නැති වෙනවා කියලා යමකට වටහා ගන්න පුළුවන්. අනිත් ප්‍රසාදත් ඒ විදියයි. මේ චක්කු ප්‍රසාදය කියන පැහැදිලිතාවයට ආලෝකයක් ඇති විට ගෝචර වස්තුන්ගේ ඡායාවක් වැටෙනවා, ප්‍රතිබිම්බයක් වැටෙනවා. හරියට කැඩපත ඉස්සරහට යනකොට කැඩපතට මූණේ ප්‍රතිබිම්බය වැටෙනවා වාගේ. නමුත් චක්කු ප්‍රසාදයත් ආලෝකයත් ඉදිරියෙන් හමු වෙන කාරණයක් ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්ත නිසා අර ප්‍රතිබිම්බයත් ඇතිව නැති වෙන දෙයක්. ඒ ප්‍රතිබිම්බය ආරම්භය සිහිවීමක් වෙනවා. සිහිවීම නිසායි රූප දැනගන්නා හිත චක්කු විඥානෙ පහළ වෙන්නේ. ඒ ඡායාව වැටෙනකොට සිහි වෙන්නේ ආරම්භයේ පටන්ම මේක කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නිසායි. ඒ වගේම ජීවිතේ මේවා යම් වයසක ඉඳන් සිහියට නැගෙන්න කරුණු භාවිතා වෙච්ච නිකම නිසායි. මෙන්න මේ කරුණු එකතු කරලා බලන්න මේ ප්‍රතිබිම්බය ආරම්භය සිහිවීමක් වෙලා රූප දැනගන්නා වූ සිත චක්කු විඥානයේ පහළ වෙන හැටි. එහෙමනම් මේ චක්කු විඥාණයට දැනගන්න ලැබෙන්නේ සිහියට නැගෙන කාරණයයි. අර චක්කු ප්‍රසාදයට ගෝචර රූපයේ හමුවීම ප්‍රතිබිම්බයේ වැටීම ආරම්භය විතරයි. එතන අනිත්‍යයි. භාවිතා වෙච්ච ආකාරයක් සිහියට නැగిලා තමයි මේ දැන ගැනීම වෙන්නේ. උදාහරණයක් කිව්වොත් කරුවලේ කෙනෙක් යනකොට සර්පෙක් ඉන්නවා. බය වුණා. විදුලි පන්දම අල්ලලා බලනකොට ලණු කෑල්ලක්. එහෙමනම් ප්‍රතිබිම්බ එකක් සිහියට නැගිලා දැනගත්ත එකක්. දැන් අපි කියනවා එතන වැරදුනා කියලා. විදුලි පන්දම අල්ලලා බලනකොට ලණු කෑල්ල කියලා නිවැරදිව දැනගත්තා කියන්නේ. ඒ දැනගත්තෙත් ලණු කෑල්ලද ලණු කෑල්ලක ආකාරයක්ද මේ හිතට පහළ වුණේ. ඒ ලණු කෑල්ල කියන්නේ ලණු ආඹරලා තියෙන්නේ අපි කියමුකෝ කොහු ලණුව තත් වලින්. තත කියන්නේ සතර මහා ධාතුන්ගේ ඇතිව නැතිවීමක්. එහෙම නිවැරදි දේ දැනගත්තා කියලා අපි කීවට යථාර්ථ වශයෙන් උතන වැරදි. ඇතිව නැති වෙන දේ ලෝකයේ ඇති බවකට දැනගෙන තියෙන්නේ. මෙන්න මේ නිසා ඔතන රූපස්කන්ධේ නොවේ රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. කාමාදී ආශ්‍රයයන් එකතු කරගෙන එතකොට දැඩි ඇල්ම එකතු කරගෙන යම් දේවල් දිහා බලනවා. එතකොට ඒක ඒ දැනගැනිල්ල ඇති වෙනකොට ඒක රූප උපාදානස්කන්ධය වෙනවා. ඒ සමග වෙන අනිත්‍ය ස්කන්ධත් වේදනා උපාදානස්කන්ධය වෙනවා. විඳීමක් ඇති බව. හඳුනන්නේ දෙයක් කෙනෙක් බව. සංඥා උපාදානස්කන්ධය. සංස්කරණය වීම සැකසීම ලෝභ ආදී ගති එකතු වෙලයි වෙන්නේ. විඥානයකට බඳුන් වෙනවා. මෙන්න මේ නිසා අපිට පේනවා ඒ උපාදානස්කන්ධයන් ඇතිව නැති වී ගියත් අර කර්ම භවයේ සැකසෙනවා කියන එක. මෙන්න මේකයි කර්ම සැකසෙනවා කියන්නේ. ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහ ආරම්භය සිහිවීමක් නොවෙනකොට මේ භාවිතා වෙච්ච භවගතිය මුල් වෙලා මනීන්ද්‍රිය මුල් කොට සිහියට නැගෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියලා ධර්මයේ පෙන්නලා තියෙන්නේ. මේ මනස කියන්නේ සිහියට නැගෙන්න භාවිතා කරන්න පුළුවන් ශක්තියක්. ආරම්භයේදීම අර වස්තු රූපේ මුල් කොට පිහිටියේ. අද දක්වාම මේ ඍතු ආහාරයෙන් ප්‍රත්‍ය ලැබමින් ක්‍රියාත්මකයි.
ඒ නිසා භාවිතා වෙච්ච දේවල් සිහියට නැගෙනකොට කියන්නේ ධම්ම කියලා. ඒ දැනගැනිල්ල මනෝ විඥානයයි. අපි ධර්ම පෙළට එහෙම කතා කරුවට ගැඹුරු කල්පනාවකට වැටෙනකොට හීනයකටපත් වෙනකොට මමත් ඉන්නවා මා වටා පරිසරයකුත් තියෙනවායි කියලා දැනගනිමින් ඒවත් තණ්හා උපාදානෙන් භාවිතා වෙන්නේ. ඒ නිසා ජීවිත අවසානයේ දක්වා මේ ගතිය අත නොහැරුණොත් කර්මක් සේ වුණානේ මේ කර්ම මේරුවා. ඒකයි මෙතන කර්ම භවය කියන වචනේ පෙන්නන්නේ. භවපච්චය ජාති එතෙන් උප්පත්ති භවය කියලා පෙන්නන්නේ. මේ ගතිය අත නොහැරුණා. ඔන්න ඕක තමයි අවිද්‍යා නීවරණය තණ්හා සංයෝජනයේ පැවැත්ම. ඉතින් පෘථග්ජන හිත නිතරම බලන්නේ අනුවණින්. ඒ කියන්නේ බලන්නා වූ මම ඉන්නවා බලන්න දෙයක් තියෙනවා කියන පිළිගැනිල්ල තුලයි. අනිත් ක්‍රියාකාරකම් තුලත් හේතු ප්‍රත්‍යයෙන් වෙන ක්‍රියාවක් දිස නෙමෙයි බලන්නේ ක්‍රියා කරවන්නෙක් ඉන්නවා කියන පිළිගැනිල්ල තුලයි වින්දනය කරන්නේ. මේ ආස්වාදනයන්ගේ తాවකාලික බව ඒ වගේම කර්ම රැස්වීම නිසා જાතියක් වශයෙන් බොහෝ ආධිනවයන්ට බඳුන් වෙන බව නොපෙනෙන මේ අවිද්‍යාව නිසාම නැවත නැවත කාමාදී ආශ්‍රයන් අසුරු කරනවා. ඒ නිසා මේ ආශ්‍රයන් නිසාම අවිද්‍යාව වෙනවා. අවිද්‍යාව නිසාම නැවත නැවත ඇසුරු කරනවා. මෙන්න මේ නිසයි මේ සසර කෙලවර නොවූ අග ඇතියේ මුල් කෙලවරක් නොපෙනී කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. මේ ගද්දුල බද්ද සූත්‍රෙහි භාග්‍යතුන් වහන්සේ මේ පිළිබව වදාරනවා යම් කලක මේ මහා මුහුද සිඳෙනවා වියලෙනවා ඒ වගේම නොවෙනවා. එබඳු කාලයක් වේමය. සිනේරු පර්වතය දැවෙනවා වෙනසෙනවා නොවෙනවා. යම් කලක මේ මහා පොළව දැවෙනවා වෙනසෙනවා නොවෙනවා. එබඳු කාලයක් වේමය. මහණෙනි අවිද්‍යා නීවරණ කොට ඇති තණ්හා සංයෝජනය කොට ඇති සත්‍යයන්ගේ දුක් කෙලවල කිරීමක් මම නොම දකිමි කියලා. මේ මහා මුහුද සිනේරු පර්වතය මහා පොළව සතර මහා භූතීන්ගෙන් හටගත් නිරුද්ධ වෙන ධර්මතා ඒ දේවල්ම ප්‍රත්‍ය කරගෙන තමයි අර අනුවණින් සිහිවීම ඉදිරිපත් වෙලා දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවයි කියලා තණ්හා උපාදානයෙන් භාවිතා වුනේ. උපාදානයෙන් භාවිතා වීම නිසා කර්ම භවයේ සැකසෙනවා කියන්නේ යම් ශක්තියක්. අර සියල්ල විනාශ වෙලා ගියත් අර භව ශක්තියේ හැකියාවක් තියෙනවා නැවත නැවත ජාතිය හට ගන්න ඕන. අපි හිතන්න එපා මේ පෘථිවිය ගැන විතරක්. මේ අවකාශය අනන්තයි. එහෙනම් මේ අනන්ත අවකාශ ධාතුව තුල තමයි මේ සියල්ල රාශි වෙලා තියෙන්නේ. ඒ නිසා රාශි වුණු සියල්ල නොපැවතී ගියත් ඒ පිළිබඳව දැනගන්නා හිත ඇති වී නිරුද්ධ වී ගියත් භවගතිය ප්‍රත්‍ය කරගෙන මේ අනන්ත වූ අවකාශ ධාතුව තුලයි මේ ජාති වීම හට ගැනීම. ඒ නිසා එහි සියල්ල වෙනසී ගියත් මේ අවිද්‍යා නීවරණේ තෘෂ්ණා සංයෝජන නිසා දුක් කෙලවර කිරීමක් නොම දක්මි කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ. ගද්දුල බද්ද සූත්‍රය කියලා මේ සූත්‍රයට පෙන්වන්නේ ගද්දුල කියන්නේ දම් වැලකට යදමකට. දම් වැලකින් සුනකෙක් මහා ශක්තිමත් ටැඹක හුලක බැන්දොත් ඒ සුනකයා ඒ ටැඹ වටා තමා කැරකෙන්නේ පෙරලෙන්නේ. ටැඹ ඉක්මවා යන්න බෑ. ඒ වාගේ සුනකයා උපමා කරලා තියෙනවා පෘථග්ජන හිතට.
දන්වැල උපමා කරලා තියෙනවා දෘෂ්ටියට. මේ ඇතිව නැති වෙන ලෝකයේ ඇති බවට ගන්න දෘෂ්ටියට. බන්ධනය උපමා කරලා තියෙනවා තණ්හාවට. ටැඹ උපමා කරලා තියෙනවා මමය මගේ මම වෙමි කියලා පිළිගන්නා වූ සක්කාය දිට්ඨියට. ඉතින් මේ සත්‍යය ඒ වටාමයි පෙරලෙන්නේ. ඒ වටාමයි දිවන්නේ. එයින් මිදීමක් වුණේ නැහැ. ආර්යයන් වහන්සේලා වදාළ ධර්මයේ නොදක්නා, ආර්ය ධර්මයේ නොහික්මුණු, ආර්ය ධර්මෙහි අදක්ෂ අසෘතවත් පෘථග්ජනයා රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමා වශයෙන් දකිනවා. මේ සතර මහා භූතයෙන් අට ගන්නා වූ රූපය ඇති වෙනවා නැති වෙනවා කියලා නොයි දකින්නේ. රූපේ තමන් කියලා දෘෂ්ටියකින් දකින්නේ. තමන් කියලා කෙනෙක් ඉන්නවා ඒ තමාගේ රූපේ කියලායි දකින්නේ. රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං තමා තුල රූපේ තියෙනවා කියලා දකිනවා. බලන්න හීනියක් පේනකොට හිත තමා කොට පිළි අරගෙන තමා තුල රූපේ තියෙනවා කියලා දකිනවා. ඒ වගේම රූපස්මින් වාත්තානං ඒ රූපෙහි තමා කියලා දකිනවා. මේ දෙක එකිනෙකට වෙන් කරන්න බෑ එතන. රූපේ තමා රූපය. මේ විදිහටම එකක් දෘෂ්ටිගත වෙනකොට වේදනාව සංඥාව සංඛාරයේ විඥානියත් ආත්ම දෘෂ්ටියමයි දකින්නේ. අක්ඛය දෘෂ්ටියට එකතු වෙලයි දකින්නේ. ඒ අනුවමයි දුවන්නේ. ඒ අනුවමයි පෙරලෙන්නේ. මේ නිසා තමයි මේ සත්‍යයට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දැඩි වෙහෙතින් මිදීමක් වෙලා නැත්තේ. ආර්යයන් වහන්සේලා දක්නා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මෙන ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා න රූපං අත්තතෝ සමනුපස්සති රූපේ තමා වශයෙන් නොදකි. ඒකට මේ පින්වතුන්ට කරුණු පැහැදිලි කළා. රූපය ඇති වෙන නැති වෙන හැටිත් පැහැදිලි කළා. රූපය දෘෂ්ටි ග්‍රහණයෙන් ගත ගතිය යනත් පැහැදිලි කළා. එහෙම ගත නොහැකි රූපං වන්තං වාත්තානං තමා රූපවත් කොට ගන්නත් බෑ. න අත්තනිවා රූපං තමා තුල රූපේ ඇති බව නොදකි. න රූපස්මින් වාත්තානං රූපෙහි තමා ඇතැයි නොදකි. මෙන්න මේ විදිහට රූප නාමයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අන්‍යෝන්‍ය ප්‍රත්‍යක්‍රමය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ගැන මෙනෙහි වෙන්න ඕනේ. ඒක එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගික වෙන්න ඕනේ. එතකොට තමයි අර සක්කාය දිට්ඨිය කියන කය වටාම රූපේ වටාම දුවන දෘෂ්ටිය නොපිළිගැනීම වෙන්නේ. එතකොට ඒ අනුව නොදිවෙන්නේ නොපෙරලෙන්නේ ජාති ජරා මරණ ශෝක වැළපීම් කායික දුක මානසික දුක දැඩි වෙහෙස. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයන්ගේ මිදීම වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුක කියන තැනට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලානේ වදාරලා තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයන්ගේ මිදීම වෙනවා. උපාදානස්කන්ධයන්ගේ මිදීම වෙනවා කියන්නේ අර ජාති ජරා මරණ ශෝක වැළපීම් කායික දුක මානසික දැඩි වෙහෙසකටපත් නොවි අපට මාර්ගඵල පිළිවෙලින් උතුම් නිවන සැනසීම සාක්ෂාත් කරගන්නට පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ ධර්මයේ නැවත නැවතත් මෙනෙහි කරගෙන ජීවිතයට එකතු කරගෙන ජාති ආදී දුකින්තර උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. අවසරයි ස්වාමින් වහන්ස ධර්මදේශනාවේ දායකත්වය දරන පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට
වෙළඟාන දිවුලපිටිය පදිංචි E.M. වීරකෝන් මහතාගේ සහ සමන්තිකා විජේතිලක මහත්මියගේ නමින් පරලෝසපත් වුණා වූ දෙමව්පිය පාර්ශවයේ සියලුම ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීමත් ඉමල්සා සහ ගිහන්දු හංසන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදී නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සමට ඊතා එක්වනි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ දිවුලපිටිය වෙළඟාන අංක 4 නිවසේ පදිංචි සමන්තිකා විජේතිලක මහත්මිය සහ E.M. වීරකෝන් මහතා ඇතුළු පවුලේ ඥාතීන්. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට 2019 නවීන මාසයේ 17 වන දින පරලෝසපත් රවිඳු යසස්මි ජයරත්න මුණුබුරාගේ දෙවර්ෂ පූර්ණ නිමිති කරගෙන සසරවසන තාක්කල් මෙවල් අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින දුවරු දෙදෙනාගේ සහ පුතණුවන්ගේ දරුවන් සහ පවුල් ඥාතීන්ට සිත ප්‍රාර්ථනා කිරීමත් දරුවන්ගේ රැකියාව සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි යන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කුරුණෑගල ඉලුප්පුගෙදර පාරේ තිලකා දිසානායක අත්තම්මා නිහාල් දිසානායක සීයා තාත්තා ඇතුළු පවුලේ ඥාතීන්. මීට වසරකට පෙර 2020 නවීන මාසයේ 17 වන දින පරලෝසපත් මාදම්පේ කඩගල්ල නවත්තේ විසූ විස්ථාමලත් පාඨශාලාචාරිණී W.M. විනිෆ්‍රඩ් ප්‍රනාන්දු උපාසිකා මාතාවට මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කඩවත කිරිල්ලවල ශාන්ති මාවතී පදිංචි W.A. මාලිනී හේමලතා දියණිය H.D. සෝමතිලක බැහැනා නුවන් හතුරුසිංහ මුණුපුරා ඇතුළු පවුලේ ඥාතීන්. වසර 13කට පෙර පරලෝසපත් එම් ශශිකා කුමාරී දියණියට වසරකට පෙර පරලෝසපත් බහනු සජිත් පුතණුවන්ට දුලාරී ඉන්දිකා නෑනාට සහ දෙපාර්ශ්වයේ මියගිය දෙමාපියන්ට සහ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ අම්බලන්ගොඩ කන්දේගොඩ පදිංචි ජී චන්ද්‍රිකා මහත්මිය සහ සුනිල්ද සිල්ලා මහතා. 2021 පෙබරවාරි මාස 12 වන දින පරලෝසපත් මොරටුව ඉඩම MJC ප්‍රනාන්දු මාවතෙහි අංක 43 නිවසේ පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී නැන්සි කෝට්ටේගොඩ තාන මහත්මියට 2021 ජූලි මාස 9 වන දින රියානතුරකින් පරලෝසපත් වූ හික්කඩුව වැල්ලවත්ත ප්‍රිය නිවසෙහි පදිංචිව සිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිහි ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයෙහි සේවය කළ තිස්ස හික්කඩුව ගුරුගේ මහතාට පානදුර මාලමුල්ල මණ්ඩාවෙල පාරෙහි අංක 212න් B දෙවන පටුමග පදිංචිව සිටි සතොස මෝටර්ස්හි සේවය කළ 2021 ජූලි මාස 9 වන දින රියානතුරකින් මියගිය ජානක යසේන්දු එලපාත මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ රත්මලාන සිරිමල් උයන ගංගදර මාවතී පදිංචි ආචාර්ය නීලා ගුණසේකර මහත්මිය හියුබර්ට් ගුණසේකර මහතා ඇතුළු දූ දරු පිරිස. ටී රණසිංහ සොහොයුරා පරලෝසපත් වී සැප්තැම්බර් 12 වන දිනට තෙමසක් සම්පූර්ණයෙන්ම නිමිති කරගෙන එතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම ඊට පෙර පරලෝසපත් ටී ඕදිරිස් පියාණන්ට HD රන්සෝ මෑණියන්ට ටී ආර්යසේන සොහොයුරා ඇතුළු නමින් මියගිය MA ආර්යසේන මහතාට සහ මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට විල්බර්ට් අටලුගම මස්සිනා ඇතුළු සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් දේශකයන් වහන්සේට ලක්වැසි ලෝවැසි සැමට ධර්ම ශ්‍රවණය කළ සැමට සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කළුත්තර දකුණ බෝම්බුවල ලෙව්වල මුල්ල පදිංචි ටී බුද්ධිනී චන්ද්‍රලතා මහත්මිය සහ අනුලා පත්මලතා සොහොයුරියන් දෙදෙනා. අජන්තා සේරසිංහ මෑණියන්ගේ සැප්තැම්බර් 17 වන දිනට යෙදෙන 64 වන ජන්මදිනය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශවයේ පවුල්වල සැමට නිදුක් නිරෝගී සුවය සම්පත ප්‍රාර්ථනා කිරීම නමින් පරලෝසපත් වුණා වූ සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්
නිර්වාණ අවබෝධය ලබන්නට සියලු දෙනාට මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ දෙල්ගොඩ මී ගහවත්ත පදිංචි හර්ෂණ ඩයස් මහතා සහ නදීසා ඥානරත්න මහත්මිය දෙපළටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කොට්ටාවේ පදිංචිව සිට 2017 නවැනි මාසේ 10 වන දින පරලෝසපත් ජී.බී. හීන්කෙන්ද මහතාගේ 71 වන ජන්මදිනය සැප්තැම්බර් මාසේ 17 වන දිනට අද දිනටදී තිබෙනවා. ඒ බව සිහිපත් කරමින් එතුමානන්ට නිවන් සුව ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරගෙන ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ පන්නිපිටිය මා ඉඹුල් ගොඩ හීන්කෙන්ද මහත්මිය බිරිඳ දියණිවරුන් බෑනාවරුන් මුණුපුරු මිනිබිරියන් ඇතුළු පවුලේ ඥාතීන් සැමටමත් අපි නිදුක් නිරෝගී සුවය කිරියුනේ ප්‍රාර්ථනා කරනවා. සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආර්දනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් නිවේදක මහත්මයා විසින් මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයන් සිහිපත් කරනු ලැබුවා. මේ පින්වතුන් සිද්ධ කරගන්නා ලද මේ කුසල ධර්මයේ හේතුවෙන් බලයෙන් ශක්තියෙන් මේ පින්වතුන්ගේ යහපත් අදහස් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතු ආසනා වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් සියලුම පින්වතුන්ටත් උතුම් නිවනින් සැනසීම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානිසංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අනුරාධපුර ගල්කඩවල පාර කටුකෙලියාව ශ්‍රී බුද්ධ රක්කිත භික්ෂු පුහුණු ධර්මායතනය සහ පිළියන්දල ස්වාරපොළ ගඟබඩ පාර පොල්හේනවත්ත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සියඹලාපිටියේ බුද්ධ රක්කිත තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ.